දුවේ පුතේ අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බස්නාහිර පළාතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ 2017 වර්ෂයේදී 10 ශ්‍රේණියට ආපු වර්ෂ මැද ප්‍රශ්න පත්‍රය තමයි පුතේ අපි විග්‍රහ කරන්න හදන්නේ. අපි බලමු ඒකේ පිළිතුරු කොහොමද කියන කාරණාව පුතේ. හරි. එහෙනම් මම වැඩි වෙලාවක් ගන්න නැහැ පුතේ. නම්බර 1 ප්‍රශ්නට යන්න හදන්නේ. හරි. පාලි භාෂාවෙන් රචිත මහා වංශයේ මුල් කෘතියේ අර්ථ විවරණය සඳහා සම්පාදනය කර ඇති ටීකාව ලෙස සැලකෙන්නේ. අපිට උත්තර දෙනවා පුතේ 1 වංශත්තප්පකාසිනියයි 2 සමන්ත පාසාදිකාවයි 3 රසවාහිනියයි 4 සාර සංග්‍රහයයි. පුතේ මේකේ අහන්නේ පුතේ මහා වංශයේ ටීකාව කොමක්ද කියලා. එහෙනම් උත්තරේ පුතේ ඇවිල්ලා 1 වංශත්තප්පකාසිනිය ගන්න. එහෙනම් නම්බර 2 මහා වංශය රචනා කළ මහා නාම හිමියන් වැඩ සිටිය බව සැලකෙන පිරිවෙන කුමක්ද කියලා අහනවා. උත්තර දෙන්නේ පුතේ 1 සුන්හාත පිරිවෙන 2 මරුගණ පිරිවෙන 3 දික්සඳ සෙනවියා පිරිවෙන 4 පලග්ග පිරිවෙන කියන පිරිවෙන් 4 තමයි අපිට දීලා තියෙන්නේ. එනම් පුතේ මහා නාම හිමියන් වැඩ සිටියේ මතක තියාගන්න ඕගොල්ලෝ උත්තරේ 3 දික්සඳ සෙනවියා පිරිවෙනේ තමයි. නම්බර 3 දීපවංශයට සහ මහා වංශයට ආభాෂය ලැබී ඇති පැරණිතම ග්‍රන්ථ දෙකක් ලෙස සැලකෙන්නේ කුමක්ද කියන එක තමයි පුතේ තෝරන්න තියෙන්නේ. එහෙනම් නම්බර 1 පිළිතුරේ තියෙන්නේ පුතේ සම්මෝහ විනෝදිනිය සහ ඊළඟට දෙනවා සීදත් සංග්‍රහව කියලා. දැන් අපි දන්නවා සීදත් සංග්‍රහව දවදෙනි අවධියේදී නම් අපේ උත්තරේ ගන්න බෑ. ඊළඟට දෙවනි පිළිතුරේ තියෙන්නේ පුතේ සියපස් ලකර සහ විසුද්ධි මාර්ග සන්නස. ඒතර සියපස් ලකර ඇවිල්ලා අනුරාධපුර අවධියේ හරියේ. නමුත් පුතේ විසුද්ධි මාර්ග සන්නස ගත්තොත් එහෙම දවදෙනි අවධිය. අපිට ඒ උත්තරේ ගන්නත් බෑ. නම්බර 3 බේසජ්ජ මංජුසාව සහ ජින බෝධාවලිය පුතේ පැහැදිලි. එතකොට බේසජ්ජ මංජුසාව දමදින යුගයේදී ඒ වගේම ජින බෝධාවලිය ගම්පොළ ලියවෙච්ච පාලි ග්‍රන්ථයක් පුතේ. ඒ නිසා ඒ උත්තරේ ගන්නත් බෑ. එහෙනම් උත්තරේ 4 බලන්න පුතේ උත්තර විහාරට්ට කතා සහ විනයට්ට කතා. එහෙනම් පිළිතුරු පුතේ 3ට දීපවංශය සහ මහා වංශයට ආభాෂය ලැබී ඇත්තේ අපි දන්නවා උත්තර විහාරට්ට කතා සහ විනයට්ට කතා කියන කෘතිවල. ඊළඟ නම්බර 4 ශ්‍රී ලංකාවේ ඓතිහාසික තොරතුරු ඇතුළත් දේශාටන වාර්තා ලියවී ඇති චීන ජාතික භික්ෂුන් වහන්සේලා දෙනමකගේ නම් ඇතුළත් පිළිතුර කුමක්ද කියලා යහන්නේ. අපි බලමු පුතේ A අක්ෂරයෙන් දෙනවා පාහියන් හිමි, B අක්ෂරයෙන් දෙන්නේ අපිට සංගමිත්‍ර හිමි, C අක්ෂරයෙන් දෙන්නේ පුතේ බහාලු මහාතිස්ස හිමි, D අක්ෂරයෙන් දෙන්නේ හියුත්ස්යාන් හිමි. එහෙනම් පුතේ අපි දන්නවා අපිට පැහැදිලි A අක්ෂරයෙන් දින පාහියන් හිමි ඇවිල්ලා නේද චීන ජාතික භික්ෂුවක් අපේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ තොරතුරු උන්වහන්සේගේ පොත්වල ලියා තිබෙනවා. අපිට ඒ උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් උත්තරේ තමයි පුතේ අපිට B සංගමිත්‍ර හිමි ගන්න බෑ, C බහාලු මහතිස්ස හිමි ගන්න බෑ, D හියුත්ස්යාන් හිමි චීනයට අයිති වෙන. නමුත් මතක තියාගන්න හියුත්ස්යාන් හිමි ලංකාවට ආවේ නැහැ. ලංකාවට එන්නේ නැතුව වෙනත් අයගෙන් තමයි පුතේ ලංකාව ගැන තොරතුරු අහගෙන උන්වහන්සේගේ කෘති වලට ලංකාව ගැන තොරතුරු සඳහන් කරපු හිමි නමක්. එහෙනම් උත්තරේ බවට පත් වෙන්නේ A පාහියන් හිමි, ඒ වගේම D හියුත්ස්යාන් හිමි. එහෙනම් උත්තරේ වෙන්නේ A සහ D තියෙන්නේ නම්බර 1 පුතේ 1. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නිකාවට යන්න හදන්නේ. එහෙනම් බලමු අපි නම්බර 5. ඓතිහාසික තොරතුරු වලට අනුව තඹමස්ස නම් කාසි වර්ගය භාවිතා කර ඇත්තේ 1 අනුරාධපුර යුගයේදී, 2 පොළොන්නරු යුගයේදී, 3 කුරුණෑගල යුගයේදී, 4 ගම්පොළ යුගයේදී. එහෙනම් අපි දන්නවා පුතේ තඹමස්ස භාවිතා කරේ පොළොන්නරු යුගයේදී. එහෙනම් උත්තරේ 2 පොළොන්නරු යුගය කියන එක ගන්න ඕන. ඊළඟ නම්බර 6ට අපි එනවා පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ කොණ්ඩ මෝස්තර රූපලාවන්‍ය කටයුතු ගැන වඩාත් අවබෝධයක් ලබාගත හැකි කලා නිර්මාණය කුමක්ද කියලා අහනවා. අපිට දෙනවා පිළිතුරු 1 ගුහා චිත්‍ර, 2 සීගිරි චිත්‍ර, 3 දඹුලු විහාරයේ චිත්‍ර, 4 තිවංක පිළිමගේ ඇඳ ඇති චිත්‍ර. පුතේ අපිට ගන්න වෙන උත්තරය ඇවිල්ලා අපි දන්නවා සීගිරි ලලනාව ඔයා දන්නවා ක්‍රිස්තු වර්ෂ 500 වසේ අපේ පළවන කාශ්‍යප රජතුමා විසින් තමයි ඒ කාලේ රාජධානිය මෙහෙව්වේ කියන කාරණාව තමයි අනුරාධපුර යුගයේදී පුතේ පැහැදිලි. එහෙනම් අපිට පිළිතුරු ගන්න වෙන සීගිරි චිත්‍ර ගත්තොත් ඒ ක්‍රිස්තු වර්ෂ 500 සියලු කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව, ආභරණ පිළිබඳව, කොණ්ඩ මෝස්තර රූපලාවන්‍ය කටයුතු මේ සියලුම දේවල් ගැන යම් අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ බවට පත් වෙන පුතේ 6 2 සීගිරි චිත්‍ර.
ඊළඟ නම්බර 7 අහනවා ඉතිහාසයේ ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. ඊටමත් හොඳින් වා මතක තියාගන්න ඕන පේනවද වන්නේ නෙවෙයි අහන්නේ නොවන්නේ කියලා අහන්නේ. එහෙනම් අපි යනවා නම්බර 1 රටේ ජාතික අනන්‍යතාවය හඳුනාගත හැකි වීම. ඔව් ඒක ඇවිල්ලා පුතේ ප්‍රයෝජනයක්. 2 අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම පුරුදු වීම කියන්නේ ප්‍රයෝජනයක්. 3 පුතේ අහන්නේ අපෙන් විවිධ මත ඉවසීමට ගුරු වීමත් අපිට ගන්න වෙන පුතේ ප්‍රයෝජනයක් ලෙස. නමුත් 4 කියනවා නිදන් වස්තු හැරීමට යොමු වීම කියන එක ඒක ප්‍රයෝජනයක් නෙවෙයි ඒක නොකළ යුතු දෙයක් කියන එක අපේ පුතාලා දුවලා මතක තබා ගන්නට ඕනේ. හරි. එහෙනම් උත්තරේ 4 තමයි පුතේ. ඒකේ ඉතිහාස ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නොවන උත්තරේ වෙන්නේ 4 නිදන් වස්තු හැරීමට යොමු වීම කියන කාරණාව. එහෙනම් නම්බර 8ට යනවා අපි ඉක්මනින්ම පොළොව මතු පිට අඩි 45ක් ගැඹුරින් පිහිටි ඉරණමඩු සැකස්මට අයත් බොරළු තට්ටුවක තිබී ගල් යුගයට අයත් සාක්ෂි හමු වී තිබෙන්නේ කුමන ප්‍රදේශයෙන්ද කියලා අහන්නේ. 1 බුගුන්දල 2 පතිරාජවෙල 3 මාණියන්ගම 4 උඩමල්ල. එහෙනම් පුතේ මතක තියාගන්න ඕන මේකේ පිළිතුර බවට පත් වෙන්නේ පුතේ අඩි 45ක් ගැඹුරින් පිහිටිනේ පුතේ. එහෙනම් උත්තරේ වෙන්නේ ඇවිල්ලා පතිරාජවෙල. නම්බර 2 පතිරාජවෙල. මම මෙහෙම ඔයාලට තව එකක් කියලා යන්නම්. ඔය බූන්දල ගැන ඇහුවොත් එහෙම මතක තියාගන්න අඩි 24ක් අඩි 24ක් කියන එක සඳහනක් දාගන්න පුතේ ඇවිල්ලා අඩි 24ක් පොළොව මට්ටම උඩලා පහළින් තමයි පුතේ අපිට ඒ තොරතුරු ටික හම්බෙන්නේ. නමුත් අපි දැන් අහන්නේ පුතේ 45ක් නිසා අඩි 45ක් නිසා වට ගන්න මේ උත්තරේ පතිරාජ වෙලන උත්තරේ 2. ඊළඟ 9 ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ පහතරට වියලි කලාපීය. පහතරට පුතේ තෙත් කලාපීය එලිමහන් කඳවුරකට උදාහරණයකි. හරි. ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ පහතරට තෙත් කලාපීය එලිමහන් කඳවුරකට උදාහරණයක් අහන පුතේ 1 අපිට දෙනවා හෝටන් තැන්න 2 මිනිහාගල් කන්ද 3 කිතුල්ගල බෙල්ලෙන 4 බෙල්ලන් බැඳි පැලැස්ස. ඒතර අපි දන්නවා හෝටන් තැන්න ඇවිල්ලා මොකක්ද? කඳුකර එලිමහන් දඩයම් ස්ථානය. අපිට ඒක ගන්න බෑ. 2 මිනිහාගල් කන්ද කියන්නේ මොකක්ද? වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථානය. ඒතර අපිට ඒක ගන්නත් බෑ පුතේ. නම්බර 3 කිතුල්ගල බෙල්ලෙන අපි ගත්තොත් පහතරට තෙත් කලාපීය ලෙනක් නේ පුතේ. තේරුණා නේද? අපිට ඒක ගන්නත් බෑ. අපෙන් අහන්නේ ඇවිල්ලා මතක තියාගන්න ඇවිල්ලා මොකද්ද? පහතරට තෙත් කලාපීය එලිමහන් වෙන්නත් ඕන. එහෙනම් උත්තරේ 4 බෙල්ලන් බැඳි පැලැස්ස කියන්නේ පුතේ අන්න පහතරට තෙත් කලාපීය එලිමහන් වාසස්ථානය. උත්තරේ 4 බවට පත් වෙනවා. 9 උත්තරේ 4. ඊළඟ 10 ප්‍රාග් ඓතිහාසිකයට අයත් මිනි ඇටසැකිලි 12ක් හමු වී ඇත්තේ කුමන ගල්ලෙනක කළ කැණීම් වලින්ද කියලා අහනවා. එක උත්තරය අපිට දෙන්නේ කුරුවිට බටදොමලෙන, 2 අත්තනගොඩ අලුලෙන, 3 කිතුල්ගල බෙලිලෙන, ඒ වගේම 4 දෙන්නේ පුතේ අලුගල් ගේ. ඒතර අපිට මෙතනින් ගන්න වෙන උත්තරය තමයි පුතේ ඇටසැකිලි 12ක් අපිට හම්බෙන්නේ කිතුල්ගල බෙල්ලෙනින් හම්බෙන්නේ. එතකොට පුතේ වෙනම ඔයා ලියා ගන්න පැත්තකින් පාහියන් වලින් හම්බෙනවා අපිට මේ මිනි ඇටසැකිලි 9ක් හම්බ වෙනවා. බෙල්ලන් බැඳි පැලැස්සෙන් හම්බ වෙනවා පුතේ මේ වගේ ඇටසැකිලි 30ක් හම්බ වෙනවා කියලා එක වෙනම ඔයාට අමතර දැනුමට එකතු කරගන්න. ඊළඟට 11 මානව විද්‍යාඥයන්ගේ අදහස අනුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ උපරිම ආයු කාලය වන්නේ කොච්චර කාල සීමාවකද කියලා අහනවා. 1 වසර 50ක් 60 අතර, 2 වසර 45ක් 50ත් අතර, 3 වසර 35ක් 40ත් අතර, 4 වසර 25ක් 30ත් අතර. එහෙනම් පුතේ උත්තරේ තමයි ගන්න වෙන්නේ අපිට 3 වසර 35ක් 40ත් අතර කාල සීමාවක් තමයි ඔවුන්ගේ උපරිම ආයු කාලය බවට පත් වෙන්නේ. එතකොට නම්බර 12ට අපි යනවා ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසික යුගයේ ප්‍රාග් ඓතිහාසිකයෙන් වෙන්නේ පෙනෙන කරුණු අතර නොගැලපෙන කරුණ අහන්නේ පුතේ. හොඳේ නොගැලපෙන කරුණ අහන්නේ. හරි මම නැවතත් ප්‍රශ්න කියන්නම්. ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසික යුගය ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන්නේ පෙනෙන කරුණු අතර නොගැලපෙන එක අහන්නේ පුතේ. 1 පිරිසු මැටි වලන් භාවිතය, 2 ක්‍රමවත් සුසාන චාරිත්‍ර අනුගමනය කිරීම, 3 යකඩ ලෝහය භාවිතා කිරීම. මේ තුනම එන්නේ පුතේ పూర్ව ඓතිහාසිකයට. එහෙනම් නොගැලපෙන එක පුතේ 4 දඩයමින් ආහාර සපයා ගැනීම කියන එක කියන්නේ පුතේ ප්‍රාග් ඓතිහාසික යුගයට. එහෙනම් උත්තරේ 12 4 බවට පත් වෙනවා. ඊළඟ අපි යනවා 13 වෙනි ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසිකයට අයත් ශිලා මංජුසා සොහොන් හමු වී ඇති ස්ථාන දෙකක් වන්නේ. බලමු ශිලා මංජුසා සොහොන් කොහෙන්ද හම්බෙන්නේ කියලා. 1 ඉබ්බන් කටුව සහ යටිගල් පොත්ත, 2 පල්ලවංක සහ පොම්පරිප්පු,
3 වනාත විල්ලුව සහ කන්දකාඩු, 4 තම්මෙන් නැගල හා අලකොළ වැව. පුතේ අපිට හරි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 1 ඉබ්බන් කටුව සහ යටිගල් පොත්ත. අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. පින්තාරු කළ මැටි බඳුනකට අයත් කැබලි ගණනාවක් හමු වී ඇත්තේ කුමන ප්‍රදේශයක කළ කැණීම් වලින්ද කියලා අහනවා. එහෙනම් පළවෙනි උත්තරේ බෙරගල, 2 උඩරංචා මඩම, 3 රාවණ ඇල්ල, 4 පුතේ බෙලිගල් ගේ. නා හරි ලේසියෙන් ගන්න පුළුවන් පුතේ. අපිට මැටි බඳුන අයත් කැබලි හම්බෙන්නේ පුතේ කොහෙන්ද හම්බෙන්නේ? උඩරංචා මඩමෙන් හම්බෙන්නේ. එහෙනම් උත්තරේ 14 2 බවට පත් වෙනවා. ඊළඟට 15 පහත A තීරුවේ සඳහන් ග්‍රාම නාම සමග B තීරුවේ සඳහන් වෘත්තිකයන් ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ. අපිට ඒ පැත්තේ පුතේ අපිට දීලා තියෙනවා මෙන්න මේ ටික. 1 කසීකාරගාම, 2 මානිකාරගාම, 3 කේවට්ටගාම, 4 කුම්භකාරගාම. ඒතර B පැත්තේ දීලා තියෙනවා පුතේ වෘත්තිකයන් A මැණික් ගරන්නන්, B වලන්තනන්නන්, C ගොවියන්, D දීවරයන්. ඒතර අපි මේ ගලපුම් පොඩ්ඩක් බලන්න පුතේ. කසීකාරගාම වෙනවා ගොවියන්ට. හරි. ඒතර ඒක තියෙන්නේ C එකේ. හරි. එතකොට මානිකාරගාම තියෙන පුතේ A එකේ මැණික් ගරන්නන්. හරි. ඒතර CA. කේවට්ටගාම පුතේ ඇවිල්ලා ගත්තොත් දීවරයන් අපි කියන දීවරයන් විසු ගම්මාන එහෙනම් D ඊට පස්සේ එනවා. CA D දැන්ට ඇවිල්ලා තියෙන අපිට කුම්භකාරගාම ඇවිල්ලා අපි දන්නවා වලන්තනන්නම්. එහෙනම් ඒ උත්තරය යන්නේ පුතේ B ට යන්නේ. එහෙනම් උත්තරේ 3 C A D B කියන උත්තරය ඔයා ගන්න ඕන පුතේ. 15ට උත්තරේ 3. 16 ක්‍රිස්තුපූර්ව 250 දී පමණ ඈත අතීතයේ රචිත සෙල් ලිපියක පුරකමත යනුවෙන් හඳුන්වා ඇති ශිල්පියා නම් කවුද කියලා අහනවා. 1 නගරේ ප්‍රධාන ආරක්ෂකයාය නැහැ. 2 රජුගේ හමුදාවේ ප්‍රධාන අනදෙනු නිලධාරියාය නැහැ පුතේ. 3 ගොයම් පාවෙන කමත බාරොසි නිලධාරියාය නැහැ පුතේ. උත්තරේ 4 නගරේ ප්‍රධාන වාස්තු ශිල්පියාය. ඔව් පුරකමත කියලා හැඳින්වෙන්නේ පුතේ නගරේ ප්‍රධාන වාස්තු විද්‍යාඥයා. එහෙනම් අපි යන්න හදන්නේ නම් ඒක උත්තරේ 16 4. 17ට යන්න හදන්නේ. මුල් ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව ජනාවාසවල ව්‍යාප්තිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වන සාධකය අහනවා පුතේ. මුල් ඓතිහාසිකයේ ගතොත් එහෙම ජනාවාසවල ව්‍යාප්තිය. හරි. එහෙනම් ඒක හොයන්න අපිට මොකද්ද වැදගත්ම සාධකය? 1 ගම්බැව් වල ව්‍යාප්තිය, 2 ලෙන් වල පිහිටීම, 3 රතු දුමුරු පස් වල ව්‍යාප්තිය, 4 තැනිතලාවින් වල ව්‍යාප්තිය. ඔයාලට ගන්න වෙන්නේ පුතේ ඇවිල්ලා 1 ගම්බැව් වල ව්‍යාප්තිය. 18 පූර්ව රාජ්‍ය සමයේ කුඩා ප්‍රදේශයක හොඳේ ප්‍රදේශයක සිය බලය පවත්වාගෙන ගිය වත්පොහොසත්කම් ඇති ප්‍රභූවරයා හඳුන්වා ඇති නාමය කුමක්ද කියලා අහනවා. උදේ 1 ගමික, 2 ඈපා, 3 මාපා, 4 පරමුක. එහෙනම් උදේ ප්‍රදේශයක් පාලනය කරේ කවුද අපි දන්නවා. පරමුක උත්තරේ ගන්නට ඕන. වාට තුන්වෙනි පාඩමේ මේ පිළිබඳව තියෙනවා. ඊළඟට අපි යනවා එහෙනම් උත්තරේ එන 18 වෙනි 4. 19 සිය පාලන මධ්‍යස්ථාන ලෙස අනුරාධපුරයේ තෝරාගෙන එය රාජධානියක් සේ ගොඩනගන ලද රජතුමා කවුද කියලායි අහන්නේ. 1 පුතේ අපි කියනවා පණ්ඩු වාසුදේව, 2 පණ්ඩු කාබේ ඉන්නවා, 3 මුටසීව රජු ඉන්නවා, 4 දේවානම් පියතිස්ස රජු ඉන්නවා. උත්තරේ අනුරාධපුරය සිය අගනුවර බවට ප්‍රථම වරට පත් කරගත්තේ පුතේ කවුද එනම් කියන්නේ පණ්ඩු කාබේ රජතුමා. එහෙනම් උත්තරේ ඇවිල්ලා 2 19 2 20 අපි බලමු කුවේර හේවත් ආලෝක මන්දාධිපති වේශයෙන් පෙනී සිටි රජතුමා කවුද කියලා අහනවා. හරි. අපිට උත්තර දෙනවා 1 දුටුගැමුණු. දැන් දුටුගැමුණු රජතුමා ගත්තේ වීරත්ව සංකල්පය අපි දුන්නේ. 2 ඉලනාග රජතුමා එන්නේ නැහැ කොහෙත්ම. 3 පළමුවන කාශ්‍යප රජතුමාට අපි කියනවා ආලෝක මන්දාධිපති කියනවා, අල කපේ මහරජා කියලා කියනවා, කුවේර කියලා කිව්වා, පර්වත රාජ කියලා කිව්වා. එහෙනම් උත්තරේ බවට පත් වෙන්නේ 23 පළමුවන කාශ්‍යප. නමුත් 4 වෙනි උත්තරෙත් බලමු අපිට දීලා තියෙන්නේ පළමුවන මුගලන් කියලා යව ගන්න බෑ. එහෙනම් 20ට 3 තමයි පුතේ උත්තරේ බවට පත් වෙන්නේ. අපි යනවා එහා පැත්තට බලන්න 21 ලම්බකර්ණ රාජවංශයේ ආරම්භක රජු ලෙස සැලකෙන්නේ කවුද කියලා අහනවා. 1 ධාතුසෙන් රජතුමා, 2 මහසෙන් රජතුමා, 3 වසම රජතුමා, 4 වලගම්බා රජතුමා. එහෙනම් අපි දන්නවා ලම්බකර්ණ පෙළපතේ ප්‍රථම පාලකයා වසම රජතුමා බව අපි දන්නවා. එහෙනම් උත්තරේ 3 21ට 3. 22 පළමුවන විජේබාහු රජු පිළිබඳව තොරතුරු සඳහන් මූලාශ්‍රයකි. 1 දෙනවා අපිට පුතේ පනාකඩුව තමසන්නස, 2 වල්ලිපුරම් රන්පත, 3 සිතුල්පව්ව සෙල්ලිපිය, 4 තෝනිගල සෙල්ලිපිය. එහෙනම් මේකේ උත්තරේ බවට පත් වෙන්නේ පුතේ විජේබාහු රජතුමා ගැන තොරතුරු සඳහන් වෙන අපිට 1 පනාකඩුව තමසන්නසේ උත්තරේ බවට පත් වෙනවා. නමුත් මම පොඩි වැඩිපුර කීපයක් වාඩි කියලා යනවා. වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙන්නේ පුතේ වසම රජතුමා සම්බන්ධයෙන්
ඉසිගිරි කියලා ඇමතිවරේ යාපනයේ ප්‍රදේශයට මේ පත් කරලා තිබ්බ පුතේ වසම රජතුමා විසින් එහි පාලනය කරන්න. ඒ සම්බන්ධයෙන් තුන අපි ගත්තොත් සිතුල්පව සෙල්ලිපියෙන් අපි එකක් මම කියන්න, ගමික ශිව, ගමික සුමන, ගමික තිදන කියන මේ ගම් නායක තුන්දෙනා එකතු වෙලා භික්ෂුන් වහන්සේලාට හරි ගල්ලෙනක් පූජා කරන සිද්ධියක් ගැන සඳහන් වෙලා තිනවා පුතේ. ඒ වගේම අපිට තෝණිකල සෙල්ලිපියේ සඳහන් වෙන ශ්‍රී මේඝවර්ණාභ රජතුමාගේ කාලේ පිටදඩහස, මදෙහස, අකලහස යනුවෙන් වීවගා කරපු කන්න තුනක් ගැන තමයි පුතේ සඳහන් වෙන්නේ. එහෙනම් අපිට උත්තරේ බවට පත් වෙන්නේ පුතේ ඇවිල්ලා ගත්තොත් විජේවර රජතුමා පිළිබඳව සඳහන් මූලාශ්‍රයේ පණා කඩුව තඹ සන්නස. ඊළඟට අපි යනවා 23 ගැබිනි මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා මාතෘ නිවාස ඉදි කිරීමට කටයුතු කළ රජතුමා කවුද කියලා යහන්නේ. හරි, මාතෘ නිවාස කියන්නේ තිම්බිරි ගෙවල්. බලමු කවුද කියලා. එක පළමුවන ගජබාහු නෑ ගන්න බෑ පුතේ අපිට. දෙක හතරවන කාශ්‍යප වැදගත් වෙන්නේ අපිට දරුණු උණ රෝගයක් හැදෙනවා යාගේ කාලවකවානේ. හරි, එතකොට ඒ රජතුමා විසින් හදනවා ඒ උණ රෝගීන්ව වෙනවම පුතේ මේ ආරෝග්‍ය ශාලාවක් හදන ඒගොල්ලෝම දාලා තියෙන අපි ඒකට කිව්ව උපසර්ග රෝගනාශ ශාලා කියලා කිව්වේ. ඒ උත්තරේ ගන්නත් බෑ මේ වෙලාවේ. 3 පස්සන මහින්ද වැදගත් වෙන්නේ පුතේ ඇවිල්ලා එක පැත්තකින් ගත්තොත් රෝහල් වලට ඒ කාලදීප රෝහල් වලට පුතේ සියලු දේ සපයලා තියෙනවා. නමුත් මේ උත්තරේට ගන්න බෑ. එහෙනම් උත්තරේ වෙන්නේ 4. පළමුණු උපතිස්ස රජතුමා තමයි පුතේ පසවන්ති නාම ශාලා හදලා තියෙන්නේ. එහෙනම් 23ට උත්තරේ 4 බවට පත් වෙනවා. ඊළඟ 24 පළමුවන විජයබාහු රජුගේ සහෝදරිය වන මිත්තා කුමරිය විවාහ කර දුන්නේ කුමන ප්‍රදේශයකද කියලා යහන්නේ. 1 චෝල දේශීය කුමාරයෙකුට, 2 කේරළ දේශීය කුමාරයෙකුට, 3 පල්ලව දේශීය කුමාරයෙකුට, 4 පාණ්ඩ්‍ය දේශීය කුමාරයෙකුට. අපි දන්නවා මේ මිත්තා කුමරිය විවාහ කරගත්තේ පාණ්ඩ්‍ය දේශීය කුමරෙක්. එහෙනම් උත්තරේ 24 4 බවට පත් වෙනවා. 25 සීගිරියේ බටහිර ජල උද්‍යානයේ තිබී සෙල්ලිපියකට අනුව අබල වපර නමින් හඳුන්වන පුද්ගලයා විසින් වෙළඳාම් කරන දේ සැලකෙන්නේ. ඉතින් මුතේ අපි දන්නවා අබල වපර කියන්නේ මේ ආම්ල ව්‍යාපාර කියන එක නේද? ආම්ල ව්‍යාපාර කියන එක නේද? ඒකේ තේරුම. එතකොට අපි ගත්තොත් මෙතන මොකක්ද මේ කරපු ව්‍යාපාරය? අපි බලමු ඉස්සෙල්ලා උත්තරේ මොනවද කියලා. 1 උක් කියලා අපිට දෙනවා. 2 ඉඟුරු, 3 සියඹලා, 4 දෙහි. එහෙනම් උත්තරේ තමයි මුතේ ඇවිල්ලා සියඹලා වෙළඳාම කියන කාරණා 25 3. ඊළඟට අපි යනවා 26 27 හිස්තැනට ගැලපෙන පිළිතුරු තෝරන්න කියලා කියනවා. 26 සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු කණ්ඩායම මෙරට ගොඩපසින් ලද්දේ හිස්තැනක් වරායෙන්. එන 1 ගෝකන්න තියෙනවා, 2 මාතිත්ත තියෙනවා, 3 ඌරාතුර තියෙනවා, 4 දම්කොළ පටන තියෙනවා. අපි දන්නවා සංඝමිත්තා තෙරණීන් වහන්සේ මෙරට ගොඩ බැස්සේ දඹකොළ පටුන වරායෙන් කියලා. හරි. එහෙනම් උත්තරේ 4 බවට පත් වෙනවා 26ට 4. 27 ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන ලද්දේ හිස්තැනක් රජතුමාගේ කාලයේ. අපි දන්නවා 1 සද්ධාතිස්ස රජතුමා නෙවෙයි උත්තරේ, 2 වළගම්බා රජතුමා තමයි උත්තරේ. හරි. එහෙනම් 3 දාස රජතුමාව ගන්න බෑ, 4 වසම රජතුමාව ගන්න බෑ. එහෙනම් 27ට උත්තරේ 2 වළගම්බා රජතුමා. අපි යනවා 28 බෞද්ධ බැතිමතුන්ගේ මෙන්ම ඉස්ලාම් බැතිමතුන්ගේද පූජනීයත්වයට පත්ව ඇති ආදම්ගේ කන්දලේ සැලකෙන පූජනීය ස්ථානය නම්. එහෙනම් 1 කතරගම් පුදබිම, 2 මිහින්තලා පුදබිම, 3 සෝමාවතී පුදබිම, 4 ශ්‍රීපාද පුදබිම. ඉතින් අපි දන්නවා පුතේ ඉස්ලාම් භක්තිකයෝ, ක්‍රිස්තු භක්තිකයෝ වගේ ප්‍රධාන වශයෙන් බෞද්ධ හරි භක්තිකයන් පුතේ වන්දනාමානයට ලක් කරන තැන ඉතාමත්ම අපිට ඉතා මුදුන් මල් කඩක් අපේ පුතේ කොහෙද මේ ශ්‍රීපාදස්ථානය කියන එක මතක තියාගන්න. එන උත්තරේ 28 4 බවට පත් වෙනවා. 29 වැවකින් සොරවුවට ජලය මුදා හැරීමේදී වැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමේ අරමුණින් නිර්මාණය කළ වාරියංගේ නම්. 1 උත්තරේ දෙනවා අපිට පිටවාන, 2 දෙනවා පුතේ රළපණාව, 3 බිසෝ කොටුව, 4 මොහොල. අපි බලමු පුතේ පිටවාන කියන්නේ මොකක්ද? අතිරික්ත ජලය පිට කරන්නේ පිටවාන. ඒතර ඒක ගන්න බෑ අපිට. රළපණාව කියලා මොකද? රළපණාව කියලා කියන්නේ වැව් බැම්මේ ආරක්ෂාවටනේ. වැව් බැම්මේ ආරක්ෂාවට තමයි පුතේ රළපණාව හදලා තිබ්බේ. රළපණාව කියලා කියන්නේ පුතේ වැවේ ඇතුල් පැත්තේ, හරි වැව් බැම්මේ ඇතුල් පැත්තේ කළුගල් පෝරු අතුරා සකස් කරලද පාදම තමයි පුතේ මේ රළපණාව කියලා කියන්නේ. අපිට ඒක තමයි උත්තරේ ගන්න වෙන්නේ පුතේ. එහෙනම් උත්තරේ 29ට 2 පාඩපත් වෙනවා. නමුත් බලමු අපි තුන්වෙනි උත්තරේ විසෝ කොටුවෙන් වෙන්නේ පුතේ. ආවිල මතක තියාගන්න වැවේ තියෙන ජල පීඩනය පාලනය කරනවා. පීඩන කතාවක් ඔයලා
හරි ආවොත් උත්තරේ තමයි බිසෝ කොටුව බවටපත් වෙනවා. හතරවෙනි එකට ගත්තොත් මොහොල කියන්නේ පුතේ මොහොල තියෙන්නේ අපි බිසෝ කොටුවේ ඇතුලේ පුතේ ජල පාලන උපකරණය තමයි පුතේ මොහොල කියලා කියන්නේ. එහෙනම් උත්තරේ 29 දෙක බවටපත් වෙනවා රළපණාව. ඊළඟට අපි යනවා 30 ඓතිහාසික මූලාශ්‍රවල වජ්‍ර චුම්බට යන නමින් ඇති උපකරණයෙන් ඉටු වී ඇති කාර්ය නම් කුමක්ද කියලා අහනවා. හරි ලේසි. 1 අකුණු සැර වලින් රුවන්වැලි සෑය ආරක්ෂා කිරීම, 2 සීගිරි ජල උද්‍යානයේ ජලමල් ක්‍රියාත්මක කිරීම, 3 නගරයේ අපවිත්‍ර ජලය ගලා යාමට සැලැස්වීම, 4 යපස් වලින් යකඩ ලෝහය වෙන් කර දීම. එහෙනම් අපි දන්නවා පුතේ වජ්‍ර චුම්බඩ කියලා කියන්නේ අපි දන්නවා අකුණු සැර වලින් රුවන්වැලි සෑය ආරක්ෂා කිරීමට යොදපු අකුණු සන්නායකයක් කියන එක අපි දන්නවා පුතේ. එහෙනම් අපි යනවා ඊළඟ කාරණාවට යන්න හදන්නේ අපි යනවා 31 වෙනි ප්‍රශ්නයට යනවා. මල් කැටයම් 21කින් යුත් වී ඇටයක ප්‍රමාණය රන් තැල්ලක කොටසක් හමු වී ඇත්තේ කොහෙන්ද කියලා යහන. 1 උඩරංචා මඩම ප්‍රදේශයේ කැණීම් වලිනි, 2 සීගිරියේ කැණීම් වලිනි, 3 ජේතවන විහාර භූමියේ කැණීම් වලිනි, 4 අබේගිරි විහාරයේ කැණීම් වලිනි. පුතේ උත්තරේ අපිට ගන්න වෙන්නේ 3 ජේතවන විහාර භූමියේ කැණීම් වලින් තමයි අපිට හම්බෙන්නේ මල් කැටයම් 21කින් යුත් වී ඇටයක ප්‍රමාණය රන් තැල්ල කොටසක්. එතකොට අපි කතා කරා නූතන කැටයම් කරුවාට අභියෝගයක් වෙච්ච අවස්ථාවක් කියන එක. ඒ වගේම මම අමතර දැනුම සඳහා වෙන පේපර් එකකින් ආයෙ හම්බ වෙයි පුතේ. මතක තියාගන්න නම් මේ 4 පොඩ විශේෂය අපිට අබේගිරි විහාරයේ කැණීම් වලින් මොනවද හම්බෙන්නේ කියලා ලියා ගන්න ඕගොල්ලෝ. වර්ණාලිප්ත උළු සහ හරි වර්ණාලිප්ත උළු හම්බුනේ කොහෙන්ද ඇහුවොත් එහෙනම් අබේගිරි විහාරයේ. ඒ වගේම 6 වෙනි පාඩේ විතර රන් දෙවිසි කලඳ කියලා කාසියක් ගැන නැත්නම් අපි කියනවා ලෝහ භාවිතා කරලා තියෙනවා පුතේ අපි මුදල් වශයෙන් අපේ අනුරාධපුර අවධියේදී පැහැදිලි කියන කාරණාව. එතකොට පුතේ ඇවිල්ලා මතක තියාගන්නවා රන් දෙවිසි කලඳ කියන එක. අපි ගත්තොත් එහෙම කොහෙන්ද හම්බෙන්නේ කියලා ඇහුවොත් අබේගිරි විහාරයෙන් කියලා මතක තියාගන්න ඕන. හරි. එහෙනම් අපි යනවා 32 වෙනි ප්‍රශ්නට යනවා. 31ට උත්තරේ 3 පුතේ ජේතවන විහාර භූමියේ කැණීම් වලින් කියන එක. 32 බලමු අපි. පැරණි ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණයේ දියුණුව හෙළි කරන සාධකයකි. 1 පුරාවිද්‍යාත්මක කැණීම් වලින් පැරණි රෝහල් වල නටමුන් හමු වීම. 2 පුරාවිද්‍යාත්මක කැණීම් වලින් පැරණි ශල්‍ය වෛද්‍ය උපකරණයන් හමු වීම. 3 බුද්ධදාස රජතුමා ගම් දහසකට එක් වෛද්‍යවරයෙකු පත් කළ බව මහාවංශයේ සඳහන් වීම. 4 වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව ලියවුණු පොත්පත් වෛද්‍යවරුන් අතර බෙදා හැරිය බව මහාවංශයේ සඳහන් වීම. මේ හතරෙන්ම කියවෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් තමයි. නමුත් අපෙන් අහනවා විශේෂ කරලා වෛද්‍ය තාක්ෂණයේ දියුණුව ගැන අපිට හම්බෙන්නේ පුතේ. නම්බර 2 පුරාවිද්‍යාත්මක කැණීම් වලින් පැරණි ශල්‍ය වෛද්‍ය උපකරණයන් හමු වෙනවා අපිට පස්වෙනි පාඩමේ. අපිට හම්බෙන්නේ පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් සංකීර්ණයෙන් හම්බ වෙනවා පුතේ. අතීතයේ භාවිතා කරපු සල්ලේ කර්ම කිරීම සඳහා භාවිතා කරපු කතුරු වගයක් අපට හම්බ වෙනවා පුතේ. ලෝහමය කතුරු. එහෙනම් අපි යන උත්තරේ 32 2. 33 අතීතයේ දරණ යන මිනුම භාවිතා කරන ලද්දේ. 1 කාලය මැනීමට, 2 වර මැනීමට, 3 දුර මැනීමට, 4 වපසරිය මැනීමට. අපි දන්නවා කාලය මැනීම සඳහා අපි ගත්තේ පුතේ වර්ෂය, මාසය, තිතිය හේවත් අපි කියනවා තත කියලා කියනවා දිනයට. තිතිය තත දිනය නේ පැහැදිලි. මුහුර්ත කියනවා අපි මොහොතට. පැහැදිලි. ඔය හතරම යන්නේ මොකටද කියන්නේ කාලය මැනීමට. හරි ඒක වෙන්නේ නැහැ උත්තරේට. බරමයින් අපි භාවිතා කරලා දිනවා වීහ, ගුංචා, ඒ වගේම මාසක, අක්ක, දරණ, ඒ වගේම අපි කියනවා ස්වර්ණ. මේ ඔක්කොම එන්නේ පුතේ බර මැනීම. ඒතර අපෙන් අහන්නේ දරණ සම්බන්ධයෙන් එන උත්තරේ බවටපත් වෙන්නේ දරණ ඇවිල්ලා බර මැනීමට සම්බන්ධ පිළිතුරක්. එහෙනම් අපි යනවා 33 උත්තරේ 2. අපි ඊළඟ දුර මැනීම ගැන කතා කරොත් අපි දන්නවා ගව්ව සහ උසබ සහ අනිත් පැත්තෙන් යොදුන කියන එක වාට ගන්න පුළුවන්. ඒවත් සඳහනක් කරගන්න. 4 අපෙන් අහනවා වපසරිය මැනීම සඳහා කිරිය, අමුණ, කරීස, පෑල වගේ දේවල් අපිට අපි භාවිතා කරලා තියෙනවා කියන එකේ මිනුම් භාවිතා කරලා තියෙනවා කියන එක අපේ පුතාලා දුවලා දන්නවා. එහෙනම් උත්තරේ බවටපත් වෙන්නේ පුතේ 33 දරණ භාවිතා වෙලා තියෙන්නේ බර මැනීම සඳහා. උත්තරේ 2. 34 අතීතයේ වැව් ජලය භාවිතා කරන්නන්ගෙන් අය කළ බද්ධ වන්නේ. වැව් ජලය භාවිතා කරන්නන්ගෙන් අය කළ බද්ධ තමයි පුතේ
එක අපිට දෙන දකපති, දෙක දෙනවා අපිට ගොචකපති, තුන මතරම ජීවක, හතර දෙනවා පුතේ කැටියට. ඒතර අපි දකපති තමයි පුතේ මේකේ උත්තරේ බවටපත් වෙන්නේ. වැව් ජලයේ භාවිත කරන්න අයකල පද තමයි පුතේ දකපති පද. නම ගොජකපති කියලා කියන්නේ පුතේ ලියා ගන්න ඕගොල්ලෝ වෙන තැනකදී අහන්න පුළුවන්. රජුට අයත් ඉඩම් වල වගා කරපු මිනිසුන්ගෙන් ගත්ත බද්ද පුතේ. මතරම ජීවක කියන්නේ පුතේ ඇලමාර්ග වලින් මත්ස්‍ය ඇල්ලීම් කරන මිනිසුන්ගෙන් ගත්ත බද්ද. ඒ වගේම කැටියට කියලා කියන්නේ පුතේ හේන් වගාවෙන් ගත්ත බද්දා. එහෙනම් අපේ උත්තරේ බවටපත් වෙන 34 එක දකපති බද්ද කියන එක. හරි. එතකොට අපි යනවා අනිත් පැත්තෙන් 35 ගාවට VOC යන අකුරු ඉංග්‍රීසි අකුරු සහිත කාසි අයත්තන වෙළඳ සමාගම ඌයේ. අපි දන්නවා එක ලන්දේසි වෙළඳ සමාගමය, දෙක ඉංග්‍රීසි වෙළඳ සමාගමය, තුන පෘතුගීසි වෙළඳ සමාගමය, හතර ප්‍රංශ වෙළඳ සමාගමය. VOC කාසි VOC පිගන් ඒවා නිර්මාණය කරේ පුතේ අපි දන්නවා ලන්දේසීන්. එන උත්තරේ ලන්දේසි වෙළඳ සමාගම. 36 මාගී තිස්ස රජුගේ කාලයේදී තමන්ගේ පවුල සතු දේපල වලින් කොටසක් බෞද්ධ විහාරයකට පූජා කළ බව සඳහන් කාන්තාව වන්නේ. මේක ඔයාලා ඔළුවේ නැහැ වැඩිය. උත්තරේ බලා ගන්න හොඳට පුතේ. එක අනුලා දේවිය නෙවෙයි පුතේ. දෙක අශෝකමාලා කුමරිය නෙවෙයි පුතේ. තුන තලතා ලක්ෂ්මී දේවිය තමයි උත්තරේටපත් වෙන්න ඕන පුතේ. උත්තරේ තුන තලතා ලක්ෂ්මී දේවිය, හතර සෝමා දේවිය කියලා තියෙන එක ගන්න බෑ. එහෙනම් උත්තරේ 36ට 3 බවටපත් වෙනවා. 37 හත්වෙනි පාඩමෙන් අහනවා කොත්මලේ සංගවා තිබූ දළදා වහන්සේ ආරක්ෂිතව තැන්පත් කිරීමේ අරමුණින් බෙලිගල දළදා මාලිගයේ ඉදිකර වූ රජතුමා කවුද කියලා යහන්නේ. 1 තුන්වෙනි විජේබාහු, 2 දෙවන පරාක්‍රමබාහු, 3 හතරවන බෝණේකබාහු, 4 බෝසත් විජේබාහු. වෙන පුතේ කොත්මලේ සංගවා තිබූ දළදාතුන් වහන්සේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වත මුදුනට අරන් ගිහිල්ලා දළදා මෙදුරක් හැදුවේ කවුද පුතේ? 3 වන විජේබාහු. වෙන උත්තරේ 1 ගන්නවා. 37 1. ඊළඟට අපිට දෙනවා පුතේ වගුවක්. හරිද? පහත් දැක්වෙන සඳහන් ඒ සිට පහත වගුවේ සඳහන් ඒ සිට M දක්වා ඇති තොරතුරු ඇසුරින් 39 සහ 40 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. උදේ වගුවේ මෙන්න මෙහෙම තියෙනවා. වගුව කොටස් තුනකට බෙදෙනවා. එක පැත්තක තියෙනවා පඬිවරු කවුද කියන එක. දෙවෙනි කොටසේ තියෙන පුතේ රාජධානිය. තුන්වෙනි කොටසේ තියෙන පුතේ සාහිත්‍ය කෘතිය. එතකොට පණිවරු අපිට දෙන්නේ A තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඉන්නවා, B වීදාගම මෛත්‍රී හිමි ඉන්නවා, C ධර්මසේන හාමුදුරුවෝ ඉන්නවා, D වෑත්තෑව හිමි ඉන්නවා. පැහැදිලිද? රාජධානි ගත්තොත් E දීලා තියෙන අපිට කෝට්ටේ, F දඹදෙනිය, G ගම්පොළ, H කුරුණෑගල කියලා අපිට දීලා තියෙනවා. සාහිත්‍ය කෘතිය ගත්තොත් J සද්ධර්ම රත්නාවලිය, K ලෝවැඩ සංග්‍රහව, L කාව්‍යසේකරය, M දළදා සිරිත. බලමු මොනවද අහන ප්‍රශ්න කියලා. 38 කෝට්ටේ යුගයේ සිටි පඬිවරයෙකු සහ එතුමා විසින් ලියලද ග්‍රන්ථය ඇතුළත් පිළිතුරු වන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා දරුවෙන්ට. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඇවිල්ලා ගත්තා කෝට්ටේ. වීදාගම මෛත්‍රී හිමි ගත්තා කෝට්ටේ. ධර්මසේන හාමුදුරුවෝ ඇවිල්ලා දඹදෙනියේ. වෑත්තෑව හිමි ඇවිල්ලා ගත්තා කෝට්ටේට අයිති වෙන්නේ. එතකොට අපිට බලන්න උත්තර ටිකක් බලන්න වෙනවා. ඒ වගේම පඬිවරයෙකු සහ ඒ වගේම ලියලද ග්‍රන්ථය. හරි. එතකොට බලමු ලියනද ග්‍රන්ථය තියෙනවද කියලා මේ පැත්තෙන් ගත්තොත් සද්ධර්ම රත්නාවලිය තියෙනවා ධර්මසේන හාමුදුරන්. හරි. නමුත් ඒක කෝට්ටේ නොවන නිසා ඒක අපිට අයින් කරන්න වෙනවා. ඊට ලෝවැඩ සංග්‍රහව තියෙනවා. ඒක අන්න ගැලපෙනවා වීදාගම මෛත්‍රී හාමුදුරුවොත් එක්ක. හරි. නමුත් BK කියලා උත්තරයක් අපිට දීලා නැහැ. ඒ නිසා අපිට ඒක ගන්නත් බෑ. හරිද? එතකොට අපිට දීලා තියෙන්නේ BJ කියන උත්තරයයි, 2 CM කියන උත්තරයයි, 3 AL කියන උත්තරයත්, 4 DK කියන උත්තරයක් තමයි අපිට දීලා තියෙන්නේ. හරිද? එතකොට අපිට තව යන්න වෙනවා හොයාගෙන. අපි යනවා එහෙනම් තවත් කෙනෙක් හොයාගෙන. ඒ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි අපි ගත්තොත්. හරි. එතකොට අපිට මෙතන තියෙනවා කාව්‍යසේකරය. එතකොට කාව්‍යසේකර ලිව්වේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. එහෙනම් උත්තරේ වාටපත් වෙනවා පුතේ. යන්නේ ගැලපෙනවා. ඒක 3 උත්තරේ පුතේ. A සහ L. තේරුණාද කියන එක හරි. එහෙනම් තමයි අපිට ඒ උත්තරේ ගන්න වෙන්නේ. අපි 39ට යනවා. ඒකෙන්මයි අහන්නේ. බලමු අපි මොකක්ද අහන්නේ ප්‍රශ්න කියලා. සද්ධර්ම රත්නාවලිය රචනා කරන ලද පඬිවරයා සහ රාජධානිය සඳහන් වන නිවැරදි පිළිතුරු. ඉතින් අපි දන්නවා දැන් ධර්මසේන හිමි දඹදෙනිය කියන එක දන්නවා. බලමු අක්ෂර දෙක මොකක්ද කියලා. ධර්මසේන හාමුදුරුවෝ C ඉන්නවා. C අක්ෂරය තුල ඉන්නවා. ඒ වගේම දඹදෙනිය තියෙන රාජධානි ගොඩේ F අක්ෂරය. එහෙනම් C සහ F කියන එකක් තියෙනවා කියලා බලමු. ඔව් උත්තරේ 1 ගන්න ඕන 39ට 1. 40 අහන වෙනම ප්‍රශ්නයක්.
කෝට්ටේ බලකොටුව ඉදිකල සෙන්පතියා ලෙස සැලකෙන්නේ කවුද කියලා අහනවා. 1 නිස්සංක අලගක්කෝනාර, 2 වීදීය බණ්ඩාර, 3 වීර අලකේශ්වර, 4 සකුමල් කුමාරය. එතකොට කෝට්ටේ බලකොටුව හැදුවේ අපි දන්නවා නිස්සංක අලගක්කෝනාර. හරි. එහෙනම් පුතේ ප්‍රශ්න 40 ඉවරයි. මම හිතනවා මේක ඔයාලට 10 වසර 11 වසර මේ දරුවන්ට මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න මේ පිළිතුරු ඉතාමත් ඔයාලට යෝග්‍ය වෙනවා පුතේ. ඔයාලා මේ ළඟ එන විභාග වලට ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් දරුවෝ ලබා ගන්න කියන එක පණිවිඩය මතක් කරමින් අපි වෙනත් දවසක වෙනත් කොටසකින් අපි හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරමින් මම අද දවසේ සමු ගන්නවා.